උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා පද්මිනී විජේතුංග මහත්මිය, චිත්‍රා මහත්මිය සහ මල්කාන්ති මහත්මිය, බෑනාවරු, සිවංකා, චතුෂ, පුලිඳු සහ තිසරණී යන මුණුබුරු මිනිබිරියන් විසින් මෙම ධර්මදේශනය සඳහා බැතිබර දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් කොළඹ 10 පන්සල පාරේ විසූ මීට අවුරුදු 29කට පෙර හා අවුරුදු 28කට පෙර අභාව ප්‍රාප්ත වූ දායකත්වයේ දරූ අයගේ පියාණන් වන ඒ.එල්. ගලප්පත්ති පියතුමා සහ අලුත්ගේ සිසිලියා වයලට් පෙරේරා මෑණියන් ඇතුළු මියගිය සියලු සංසාරගත ඥාතීන්ට හා අපවත් වී වදාළ සියලු ස්වාමීන් වහන්සේලාට මෙම පුණ්‍ය කර්මය උතුම් නිර්වාණය අවබෝධ වීම පිණිස හේතු වාසනා වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තීනි ආධිපතෙය්‍යානි කතමානි තීනි අත්ථාධිපතෙය්‍යොං ලෝකාධිපතෙය්‍යොං ධම්මාධිපතෙය්‍යොං තීති. මේ උත්තම වූ පුරපසළොස්වක පොහොය දිනෙහි තථාගත බුදු පියාණන් වහන්සේගේ තුම් බුද්ධ මංගල්‍ය සමරන මේ දිනෙහි ඔබට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ වැදගත් ධර්ම දේශනාවක්. මේ ජීවිතයේ අවස්ථා තුනම මංගල්‍යයක් තමයි. මනුස්සයින්ට උපත සහ විවාහයේ මංගල්‍යයක් වුණාට මරණය අවමගුලක්. පිරිනිවන් ගැනීම අවමගුලක් වෙන්නේ මංගල්‍යයක් වෙලා තිබෙනවා. නමුත් මේකෙදි මට පෙනෙන්නේ උත්පත්තියට වඩා ස්කන්ධ පරිණාමයට වඩා ක්ලේශ පරිණාමයයි මංගල්‍යය. ධර්මයේ හොයාගත්තේ එතනින් ධර්මයේ මත උනේ. එන තුන් බුද්ධ මංගල්‍යයත් වැදගත් වෙන්නේ සම්බුද්ධත්වයට පත් වීම නැත්නම් අවබෝධය. අවබෝධ පත්වයට පත් වෙලා අවබෝධ කරගත්ත දෙයින් තමයි ලෝක විප්ලවයක් කළේ. ලේ සොලවන්නේ නැති නිහඬ විප්ලවයක්. මේ විප්ලවය හැමදාමත් ලෝකෙට ඕන. අදටත් ඕන. මේක වහලා තියන්න හදන එක හරි නරකයි. අපරාධයක්. උත්සාහවන්තව මතු කර ගන්න ඕන. වැරදිකාරයෙක් නොතිබුණාට යටපත් වීමම අභාවිතයේ ප්‍රතිඵලයක්. භාවිතයේ ප්‍රතිඵලයක් තමයි මතුවීම. ඒ නිසා තථාගතයන් වහන්සේ වදාරන්නේ බුදුන්ට සද්ධර්මයට සංඝයාට ශික්ෂායන්ට ගෞරව නැද්ද? ඔවුනොවුන් වාද විවාද කරගනීද? සද්ධර්මයේ පිරිහෙනවා. බුදුන්ට ධර්මයට සංඝයාට ශික්ෂාවට ගෞරව කරයිද? ඔවුනොවුන් වාද විවාද කරගන්නේ නැද්ද? ධර්මය ආරක්ෂා වෙනවා. මේ තුලින් මම දකින්නේ ධර්මය ආරක්ෂා කරගන්න දෙවියන්ට නම් බාර දීලා නැහැ බුදුරජාණන් වහන්සේ. අපේ මෝඩකමට අපි ධර්මයේ වනසනවා. අපි මේවා පිළිපැද්දොත් ධර්මය ආරක්ෂා කරන්න ඕන අපි. ඒ නිසා අපේ වගකීම තේරුම් අරගෙන මනවින් ඉටු කරන්නට මීටත් වඩා රටට ලෝකෙට අවශ්‍ය වෙන වෙලාවට මේ සද්ධර්මය අනුගමනය කිරීමෙන් ලබන ප්‍රතිඵලය තුළින් ලෝකයට දෙන්නට මේ අවස්ථාවක් කරගන්න ඕන. ආසසික් ක්ලාක් වැනි අය අනාවැකි පළ කරලා තිබෙනවා. මිත්‍යා ආගම් වලට තැනක් නැතුව යනවා ඉස්සරහට සත්‍යය එළි වෙන්නේ කියලා. හැම ආගමක්ම Taman සත්‍යය කියලා විශ්වාස කරනවා. නමුත් සත්‍යෙන්නේ තැන හම්බ වෙනවා ඇත්තේ. ඒ නිසා අපිට මේ ලැබී තිබෙන අවස්ථාව දුර්ලභ ගණයේ අවස්ථාවක් සහ භාග්‍යයක් අවස්ථාවක් බවට පත් කරගන්න ඕන. අංගුත්තර නිකාය තික නිපාතෙත් තියෙන අධිපති භාවයන් තුනක්. ඒක භික්ෂූන්ගේ භාවනාව සඳහා වෙන් කරපු එකක්. නමුත් දීඝනිකායේ සංගීත සූත්‍රයේ තියෙනවා තුන්වෙනි කොටසේ අධිපති භාවයන් තුනක්. මෙන්න මේ අධිපති භාවයන් තුන මුල් කොටගෙන මිනිසා පවු නොකළ යුතුයි කියන එක තමයි මේකෙන් කියන්නේ. ඒකට එකක් මම පැහැදිලි කරන්න කල්පනා කරන්නේ.
එතකොට ඔබට පහළ තැන ඉඳලා ඉහළම තැන දක්වාම මේ පාරේ යන්න පුළුවන්. මොකද්ද මේ අධිපතිත්වය කියලා කියන්නේ? මම නම් දකින්නේ පාලනයකට යටත් වීම කියන එක. පොලිස් ස්ථානාධිපති එතුමන්ගේ පාලනය යටතේ තමයි සියලු දෙනා ඉන්නේ. විද්‍යාලාධිපති නීති රීතියක යටතේ තමයි ගුරුවරු සහ ශිෂ්‍යයෝ ඉන්නේ. අන්න එහෙම අපි කියමුකෝ සමිතියක් කියලා. සභාපති එහෙම නැත්නම් ව්‍යවස්ථාව තමයි ඒ යටතේ තමයි සියලු කටයුතු කරන්නේ. අන්න එහෙම මේ අභිවෘද්ධකාමී ගමනක් යන මිනිසාට ඔවුනොන් ඉන්න මට්ටමකින් අධිපති භාවයක් පිළිගන්න ඕන කියලා බුදුන් වහන්සේ වදාරනවා. රටක් හැදෙන්න නම් මිනිස්සු හැදෙන්න නම්. මේකේ පියවර 3ක් ඔස්සේ පෙන්වන්නේ. මුල් පියවරවන් කෙටියෙන් පැහැදිලි කරලා හොඳම පියවර වැඩිම විස්තර කරන්නයි කල්පනා කරන්නේ. මේ ලෝකේ අග්ගඤ්ඤ සූත්‍රයේ පටන්ම තිබෙනවා මිනිසාගේ යහපත සඳහා මිනිසා විසින් නීති රීති සකස් කරලා පාලකෙක් පනවනවා. වර්තමානයේ නම් ඒ රටට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අධිකරණයක් තියෙනවා. ඒවයේ තීරණ 100%ක් සුපිරි නෑ, නිවැරදි නෑ. නමුත් බහුතර යහපත සඳහා වළංගුයි. ඒ නිසා එහි තිබෙනවා මිනිසා කරන ක්‍රියාකාරකම් වලට ප්‍රසාද දීමනා සහ දඬුවම් කියලා දෙකක්. කෙටියෙන් මම කියන්නම් මේක කියලා තියෙනවා කීප වතාවක්. අග්ගඤ්ඤ සූත්‍ර හරේ පෙන්වන්නෙම නීතිය හැදුනේම වැරදි කරන මිනිස්සු පාලනය කරන්න බහුතරයක් සාමකාමී මිනිසුන්ගේ යහපත සඳහා කියලායි තියෙන්නේ. ඒ පනවපු නීතිය පිළි අරගෙන සංජාත අසන්න භුක්තයන් කරනපු හුඟක් හිටියා. එක්කෙනෙක් මොකද කරන්නේ? රැට ගිහින් තමන්ගේ ඉතුරු කරන අනිත් අයගෙන් ගේන්න ගත්තා. මේක පළවෙනි දෙවෙනි තුන්වෙනි වතාවට එපා කිව්වා, හැව්වේ නෑ. ඊට පස්සේ ඔවුන්ගේ අස්සෙන්ෙන් කොටසක් බද්දට දීලා අද නම් වැටුප කියනවා එකට පාලකෙක් හදාගත්තා. ඒ මොකටද? අර සාමකාමී මිනිසුන්ගේ රංජනයට අර වැරදි කරන මිනිස්සයා පාලනය කරන්න. අදටත් මේ ලෝකේ ඉන්න හැමෝම පිළිගන්න ඕන නීති හදලා තියෙන්නේ සාමකාමී මිනිස්සුන්ට වද දෙන්න නෙමෙයි, ඔවුන්ගේ සාමකාමීත්වය කඩන මේ වැරදි පාරේ යන අය පාලනය කරන්න. ඒක ඉතින් විවිධ වෙන රටවල නම් අත්පා කැප්වීම දක්වා තව විවිධ විදිහට අමානුෂික විදිහට නීති තියෙන්න පුළුවන්. ඒකට කරන්න තියෙන නීතියට දොස් කියන එක නෙවෙයි. අපි කූඹි නෙමෙයිනේ. අපි මිනිස්සයෝ, යමක් තේරුම් ගන්න පුළුවන් අය. තනිව ජීවත් වෙන සත්තු නෙමෙයි, සමාජ සත්වයෝ. එහෙනම් වර්තමානයේ පවතින සම්පත් බෙදී යන්නට ඕන. හැම දිනාටම යහපතට සැලසෙන්නට ඕන. ඒ ආකාර ජීවිතයක් අපි ගත කරන්න ඕන. ගත නොකරන්න ගත්තොත් ඒ පුද්ගලයා දියුණු කල්පනා ශක්තියක් නැති ආත්මාර්ථකාමී පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔහු ගමට, රටට, සමාජයට, අනිත් අයට, දරුවන්ට මොන හානිය වුණත් කමක් නැහැ, මට සල්ලි හම්බ වෙනවා නම් කියන තැනට වැටෙනවා. සදාචාරය වලපල්ලට ගියාවේ මගේ කටේ වැටෙනවා නම් කියලා අර තියෙන ගීතයක් ඒ කාලේ. කණ්ඩ දෙනවා නම් බොන්න දෙනවා නම් මොන කෙන්ගෙඩිය තව ඕන කරන්නේ කියලා. ඒ පෙන්වන්නේ ඔය දුස්චරිත මාර්ගයේ චරිතවල හැටි. ඒ නිසා ලෝකය නීති ටිකට යටත් කරලා තියෙනවා. රාජ්‍ය පාලනය තුළ වැරදි කළොත් දඬුවම්, ත්‍රිවෙන් පහ කිරීම. එහෙම නැත්නම් අධිකරණය තුළ වැරදි කළොත් සිර දඬුවම්. එහෙම නැත්නම් එල්ලා මැරීම. අන්න එහෙම සම්මත මට්ටමේ වැරදියයි සම්මත කාරණා බොහෝ දෙනාට යහපත පිණිස නොකරන තැනට හැමෝම මනස හදා ගන්න ඕන. ඒක ඒ නිසා ලෝක අපවාදයට බියෙන් වැරදි නොකරන බව කියන තැනටයි වඩාත් හරියන්නේ, පව් නොකරන බවට වඩා. මොකද සාමාන්‍යයෙන් මේ දවස්වල අපි රෑ 11ට යන්න එපා කියවම 11න් පස්සේ ගොත් පව් නෙමෙයිනේ, වැරද්දක්නේ. සීට් එකේ එක්කෙනා ගානේ යන්න කියලා තියෙනවා, දෙන්නෙක් ගියොත් පව් නෙමෙයි, වැරද්දක්නේ. නම ඒ රීති ඒවා පනවන්නේ නමුත් වහතර යහපත සඳහානේ. අන්නේ විදිහට සමස්ත මනුස්ස වර්ගයාම සදාචාරයක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, නීතියක් පිළිගැනීම තමයි මේ පළවෙනි පියවර පුද්ගලය වශයෙන්.
එහෙනම් අධිකරණ නෙවෙයි සිරගෙවල් වැහේවි. පාසල් වැඩියෙන් ඇරේවි. මිනිසුන්ට ඒවා දඬුවම් දෙන්න තැන් නැත්නම් ඒවා ඕන නෑනේ. අනේ නිසා මේ කිසියම් ආකාරයක මිනිසාට මේ සිත සම්බන්ධයෙන් තියෙන වැරදි පැත්තට යනවා කියලානේ. ඒක වළක්වන්නට ලෝකේ හැමතැනම පාලනයක් තියෙනවා. පොඩි පොඩි වෙනස්කම් තිබුණාට. පළමුව මේක පිළිගන්න ඕන. අපේ රටේ නම් පවතින නීති රාමුව පිළිගන්න ඕන. එහෙනම් නීති ගරුක වෙන බව. ලෝකාධිපතියෝ මතක තියාගන්න. ඒක නීති ගරුක නොවෙන්න ගියොත් හොරකම් කරලා හරි හෙරොයින් ගෙනත් හරි තව මොන හරි දෙයක් හරි කරලා ඊට පස්සේ අර සම්මත කරගත්ත නීතියට යනවා දඬුවම. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ ඒ වගේ දේවල් වුණාම ටයිකෝට් ඇඳලා නම් ඉන්නේ යහපත් පවුල් නම් ඉන්නේ මේ හැම දිනාටම ඊට පස්සේ මදිකමක්. තමන්ගේ තාත්තා මේ කලේ අම්මා මේක කලේ කියලා අනිත් අයත් අපහසු පහල ලක් කරනවා. එතන ලෝකාපවාදේ. පිළිගත් සම්පදයන්ට එහා වැරදි කළොත් ලෝකාපවාදයක් සිදු වෙනවා. ලෝකාපවාදයට බය වෙන්න ඕන. ලෝකාපවාදයට බියෙන් වැරදි නොකරන බව. ඔන්න පළවෙනි ගැඹුරු දහමක් ඕන නැහැ. පුද්ගලයා වශයෙන් ඔබට හික්මෙන්ට අවශ්‍ය ධම්මපරියාය. දෙවෙනි එකට යනවා. ආත්මාධිපත්‍යය. ආත්ම කියන්නේ තමයි තමාගේ යම්කිසි පාලනයකට යටත් වෙනවා. අරක නීතියේ පාලනයට යටත් වීම. මොකද තමා පාලනයට යටත් වෙන්න ඕනේ. අන්න එතකොට තියෙනවා බුදු සමයේ අත්තහි අත්තනෝ නාතෝ කියලා දෙයක්. එහෙම නැත්නම් බුදු සමයේ පවතිනවා කම්මස්සකෝම්හි කම්මදායදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණෝ කම්ම එහෙම පෙන්නලා කර්මය කියලා එකක් බලපානවායි කියලා. දැන් අර රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීතිය රජයේ සේවය කරන තුරු හෝ ජීවිත අවසානයේ දක්වා විතරයි. එතනින් එහාට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. බුදු සමයේ උගන්වන කර්ම නියාමය මේ වැරද්දක් කළොත් එහෙම විපාක වාරයට මෙලෝ වශයෙන් නෙමෙයි පරලෝ වශයෙන් උත්පාව වළංගු කරලා තියෙනවා. අන්න එතකොට බුදු සමයේ උගන්වනවා දසවස්තුක සම්මාදිට්ඨිය කියලා එකක්. ඒක තියෙනවා කර්ම විපාක විශ්වාස කරනවා. කර්ම විපාක විශ්වාස කරන්නේ නම් දුක් විපාක සඳහා තියෙන කාරණා වලකිනවා, සැප විපාක තියෙන කාරණා වලට එකතු වෙනවා. අන්න අරට වඩා හොඳ විදිහක් වෙන හැටි. එතකොට එහෙමනම් මරණයෙන් එහා පැත්තට කය නොගියට විපාකයක් තියෙනවා. තැනක පෙන්වලා තිබෙනවා සද්ධර්මය අවබෝධ කර ගැනීම සඳහා පවතින ලොකුම බාධාව තමයි තිරිසන්ගත සත්වයක් කියලා උපදින එක. කවදාවත් බැරුව ඇති මං හිතන්නේ. ඊට කඩක් හම්බෙන්නේම නැහැ කියලා තියෙනවා. මිනිසා තිරිසන් වෙන්නේ නැහැ. මිනිසා මිනිස්කවල දැන තිරිසන් ක්‍රියා කරපුවාම තිරිසන් ගති හදාගෙන කය අතහැරලා තිරිසන් බවට යනවා. ඔය ආත්මය පරලෝ යනවායි ආත්මයක් තියෙනවා කියලා සඳහන් කරන සමහර ආගමික පොත්පත්වල අපට අපහාසයෙන් උපහාසයෙන් කියලා තියෙනවා. සමහර ආගම් වල මේ සතාම මිනිස්සෙක් වෙනවා කියලා උගන්ලා තියෙනවානේ. ඒ නොදන්නකමටනේ කියන්නේ. අපි කියලා තියෙනවා සතා මිනිස්සෙක් වෙනවා කියලා. නෑ සතා මෙහෙ කය දාලා යනවා. සතා නෙමෙයිනේ මූලික වෙන්නේ චේතනාවනේ. චේතනාවෙන් බලු වෙනවා ජීවත් වෙනවා ඉන්නකොටම. එහෙනම් නැත්නම් චේතනාවෙන් මනුස්සකම එහා ගිය දෙයක් ඉල්ලනවා. මනුස්සකම නීතිකරු භාවයක්, මනුස්සකම එක විවාහයක්, විවාහ 5ක් 10ක් ඉල්ලනවා. එහෙම නැත්නම් කාමයේ නිත්‍යානුකූලව විඳින්න තියෙනවා, ඊට වඩා එහාට ඇලි ගලි ඉල්ලනවා. එහෙනම් ඇලි ගලි ඉල්ලනවා ඔබ ඇලි ගලි ඉන්න තැනක් හම්බ වෙයි ගවයෙක් වෙලා, වඳුරෙක් වෙලා, තුනකෙක් වෙලා. ඒ අර ඇලීමට ගැලීමට හම්බ වෙච්ච එක මේ මිනිස්සයා වඳුරා වුණා නෙමෙයි. කර්ම විපාක හේතුඵල. අපි ඒක ගැඹුරින් විග්‍රහ කරන්නේ එහෙමයි. අවබෝධයක් නැති අය තමයි අර වචනෙන් අපිට දමලා ගහන්නේ. මිනිස්සයෝ සත්තු වෙනවලු. නෑ කයෙන් කොහෙවත් යන්නේ නෑ. කය පොළොවට පස් වෙනවා, ආදාහනය කරනවා, බුදානය කරනවානේ. නමුත් කය නෙමෙයි මුල් වෙන්නේ, චේතනාව. චේතනාවේ අනාගතයක් ක්‍රියාත්මකයි බුදු සමයේ මෙලොවට එහා පරලොවටත්. අන්න ඒකෙදි මිනිසාව පවට බය කරනවා. පවට බය කිරීමෙන් පව් වලින් වළක්වනවා. දැන් අද සමාජයේ පවට බය නැති වෙලා නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ධර්මදේශකින් වහන්සේලා සාමාන්‍ය මට්ටමේදී නැවත නැවත කියලා මේ මිනිස්සුන්ට පවට බය කරන්න ඕනෑමයි. එහෙම නැත්නම් අපායේ පෙන්වන්න ඕන. නුවණින් පෙන්වන්න පුළුවන් එකක් තියෙනවා මේක. මේ ඔය
රටේ හදලා තියෙන තැන්වල හදලා තියෙන අපායක් නෙමෙයි මේ දුගතිගාමී වෙන හැටි පෙන්වන්න ඕන. එතකොට බය වෙනවා. ගැලවෙන්න බැරි අය. ඒක මට මෙතන කතා කරන්න වෙලාවක් ගන්න බෑ මොකද මගේ ධර්ම දේශනාව ඊට වඩා ගැඹුරු මාත්‍රකාවට යන නිසා. එහෙම වුණාම මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට තමන්ගේ දරුවන් බිල්ලට දෙන්න බෑ. තමන්ගේ රාජ්‍ය සම්පත් කොල්ල කන්න බෑ. ඒ වගේම නීතිවරු දේවල් ගෙන්නලා සල්ලි හොයන්න බෑ. ඒ වගේම බාල දෙයක් ගෙනත් ආනයනය කරලා ඒකට හොඳ දේවල් කලවම් කරලා වැඩි ලාභයක් කරගෙන අපනයනය මේ වගේ හොරබරු වංචා කරන්න බෑ. තමන්ට සල්ලි හම්බ වෙනවායි කියලා දරු පරපුරක් අනාථ කරන්න බෑ හෙරොයින් පෝලා. තමන්ට සල්ලි හම්බ වෙනවා කියලා දරු පරපුරක් අනාථ කරන්න බෑ කොලතුනි සූදුව උගන්නලා. එහෙමනේ. අන වරදක් කරන්න බෑ මොකද තමන්ට ආපහු වෙනවා මේකේ. ඔබට දරුවෝ ඉන්නවා නම් ඔබ දරුවෙකුට යම්කිසි අකටුත්තක් කළා නම් ඔබටත් කවදා හරි දරුවෙක් නිසා මේ අකටුත්තේ වේදනාව ආපහු වෙනවා. එහෙම එකක් තමයි මේ න්‍යාමය. මම කියන්නේ බිත්තියට බෝලකින් ගැහුවාම බිත්තිය නතර වෙන්නේ නැහැ බෝලේ ආපහු වෙනවා. ගල් දෙකක් අඳලා සද්දයක් පිට කළොත් එහෙම ඒක ගලි වැදිලා ආපහු තමන් ගාවට එනවා. මෙන්න මෙහෙම සිතේ තිබෙන්නා වූ න්‍යාමයක් කර්ම න්‍යාමය කියන්නේ මේක කර්ම මාර්ගයේදී විපාක වශයෙන් බලපානවා අයහපතට අයහපත සහ යහපතට යහපත. අන්න එහෙනම් දසවස්තුක සම්මාදිට්ඨිය හික්මීමේදී යහපතට යහපත ක්‍රියාමාර්ගයේ හැසිරෙනවා. දැන් මොකද මේ අපායට බියෙන් දුක් විපාකවලට බියෙන් පවු නොකරන බව ආත්මාදිපත්තිය. හැබැයි මේ අර්ථයෙන් නෙමෙයි ඊළඟ එක තියෙන්නේ. මෙතන පුද්ගලයා වශයෙන් අපි මේ බැලුවේ ක්‍රියාකාරකම් පව් කියලා. පහළම තැනින් ආවා ගැඹුරු දහමක් නොතිබුණාට නීතිගරුක පුරවැසියෙක් වශයෙන් ඉන්නකොට එනම් රට හැදෙන්න තැහෙන උදව්වක්. ඒ නීතිගරු කරනවා නම් එනම් ඉතින් ඔය රේගුවේ තියෙන නීති වලට හොරෙන් ලොරි ගණන් එන්නේ නැහනේ මේ බොරු නම් ගහලා. ඒ කඩලා බලපුවාම තියෙන දේවල් නෙමෙයි ඇතුලේ තියෙන්නේ නීති විරෝධීව ගෙන්නපුවා. ඉතින් ඔවුන්ට එහෙනම් නීතිය විශ්වාසත් නැහැ, පවපේපාක විශ්වාසත් නැහැ. ඔවුන් පාලනය කරන්න ඊට වඩා දැඩි දඬුවම් යොදන්න ඕන කියන එකත් බුදුන් වහන්සේ වදාළ නැති වුණාට ගාථාවක තියෙනවා දෙවියෝ කීවයි කියලා. මොකක්ද ඒකේ ගාථාව? බිහියෝ බාලා පවිජ්ජෙයොන් නොචස්ස පටිසේදකෝ තස්මා භූසේන දණ්ඩේන ධීරෝ බාලා විසෝදේති. පාලනය කරන්නෙක් නැති විට අනුවන තැනැත්තන් වැරදි කරනවලු. එබැවින් දැඩි දඬුවම් යොදා ඥානවන්තයින් ඔවුන් පාලනය කරන්න ඕන. මේ අධිකරණ ක්‍රියාමාර්ගයේ පාලකයින්ට යොමු කරලා තියෙන්නේ. එදාටත් අදටත් ඉදිරියටත්. සාමයෙන් සමගියෙන් ආදරයෙන් කියලා බැරි නම් පාලනය කරන්න දඬුවම් අවශ්‍යයි. දැඩි දඬුවම් තව එහාට. නමුත් මිනිසුන් නීතියෙන් පාලනය වෙනවා නම් දඬුවම් ඉක්වීම අහෝසි වෙලා යයි. එහෙමයි වෙන්නේ. ඒ නිසා මේ රටක් ජාතියක් ආගමක් වශයෙන් යහමග යම්ට අවශ්‍ය මාර්ගෝපදේශ තුළ තමයි මාර්ගදේශ තමයි ආත්මාධිපත්‍ය තුළ ලෝකාධිපත්‍ය තුළ තිබෙන්නේ. මීට එහාගේ සුපිරි ශික්ෂණයක් තමයි බුදුදහම තුළ පවතිනා වූ මේ ඊළඟ ධර්මාධිපත්‍ය. ඒක වළංගු නැහැ අනිත් අයට. අන්‍ය ආගමිකිට වළංගු නැහැ, පෘථග්ජන බෞද්ධයින්ටත් වළංගු නැහැ. අන්න ඒකත් අපි වළංගු කරන්න ඕන. මොකක්ද ඒ? ධර්මයේ දන්නා බැවින් පවු නොකරන බව. ඒකෙදි අර හොරකම් කරන එක, හෙරොයින් ගේන එක, මත්පැන් විකුණන එක එහෙම නෙවෙයි. මේ ධර්මයේ දැනගන්නකොට පාපේ මොකද්ද කියලා තේරුම් ගත්තාම ධර්මයේ සරණින් පවෙන් වළකින්න පුළුවන්. අන්න ඒක තමයි අපිට මේ වැඩිපුර කාලයක් කරන් විග්‍රහ කරගන්න ඕන. ඒකයි මම අර ටික කෙටියෙන් ඉවර කළේ. ධම්මාදිපතේය. දැන් අපි වැරදි හරි නීතිපතට අනුව ගත්තා. පව්පින් කර්ම විපාක න්‍යායට අනුව ගත්ත පෘථග්ජන. එපමණද බුදුරජාණන් වහන්සේගේ ධර්ම විග්‍රහය? නෑ. මම ඊට එහා දකිනවා. බුදුවරු දේශනා කරන ධර්මයේදී අපි හිතනවට වඩා එහාට ගිය පාප පදයේ අර්ථයක් තියෙනවා.
මගේ ජනප්‍රියම මාතෘකා පාඨය තමයි දේශනා සූත්‍රය. කුද්දක නිකායේ පවතින්නේ. තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්දස්ස. අහන්නේ මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පර්යායේන තථාගතෝ භික්ඛවේ අරහං සම්මා ද්වේ ධම්ම දේශනා පර්යායේන භවಂತಿ. ධර්ම න්‍යාය දෙකක් අරුත් වශයෙන් දේශනා කරනවා. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව මේ ධර්මපරයය මේ ඔක්කොටම වළංගුයි. බුදුර දේශනා කරන එක. අන්න අර ආත්මාධිපත්‍යයට මේක තේරෙන්නෙත් නැහැ, ලෝකාධිපත්‍යයට තේරෙත් නැහැ. නමුත් ඒව ඔස්සේ එනවා නම් මේක තේරුම් ගන්න පුළුවන්. අර හරි වැරදි පිළිගැනීම පුළුවන් පිළිබඳ පරිණාමය වුණා නුවණක් තියෙනවානේ. වැරද්ද කියන එක තේරුම් ගන්න පුළුවන් දියුණු නුවණක් තියෙනවා. එතකොට තව එහාටත් දකින්න පුළුවන්නේ. පාපම් පාපකතෝ පස්සතාති පදපටම අයම් පටම ධම්මපරියායෝ කතමානිදී මොනවද දෙක කියලා පෙන්නනවා. පාපය ලාමක වශයෙන් දකින්න. දැන් මේ බුදුන් වහන්සේ වදාළ පදේ අර්ථය බනහලා හොයාගන්න. ඔබ දන්නා සතුන් මැරීම, හොරකම් කිරීම, මත්පැන් පානයට විතරක් නෙමෙයි මේ පාපය කියන්නේ. මේක ආරි සත්‍ය පාපය. පාපම් පාපකතෝ දිස්වා පාපේ ප්ලාමක වශයෙන් දැක්කා නම් දැක තත්ත විරජ්‍යත විමුච්ඡත නිබ්බින්දත. නිබ්බින්දට කියන්නේ කලකිරෙන්න, විරජ්‍යත කියන්නේ නොයැලෙන්න, විමුච්ඡත කියන්නේ මිදෙන්න. සම්පූර්ණ බුදු සමයම ආර්ය සත්‍ය පාපය දැක පාපයෙන් මිදීම පමණයි. අන්න ධර්මයේ දන්නා බැවින් පවු නොකරන බව කියන එක ගැඹුරුයි. දැන් ධර්මයේ මොකද්ද දැනගන්න ඕනනේ? පාපේ මොකද්ද දැනගන්න ඕන? පාපයෙන් වැළකීමට ධර්මය. එහෙමයි වෙන්නේ. පාපය. දැන් වෙනත් ආගම්වලත් පාපයට අර්ථ තියෙනවා. අපිත් සම්මත සමාජයේ අර කර්මඵල විපාක විශ්වාසය තුළ හැදුන නිසා, ආර්ය සම්මාදිට්ඨිය ආව නිසා ඒක ආශ්‍රයෙන් අපි පව්පින් දෙකක් කතා කරලා තියෙනවා. ඒකට අපි කතා කරන්නේ අකුසලයේ කුසලයේ නැත්තම් පව පින. පවට අකුසලයේ කියනවා, පිනට කුසලයේ කියනවා. එහෙමයි අපි කියන්නේ. එහෙම නැත්තම් දුක් විපාක දෙන කාරණාවලට පව කියනවා, සැප විපාක දෙන කාරණාවලට කුසල් කියනවා. හොඳයි. තථාගතයන් වහන්සේ වෙන තැන්වල මේක පැහැදිලි කරලා නැද්ද වෙනත් අර්ථයකින්? දැන් අර ලෝකාධිපත්‍ය ක්‍රියාත්මක වෙන්නේ නීතිය තුළ, රට තුළ, නැත්තම් රැකියාව කරන කාලය තුළ හා ජීවිතය තුළ විතරයි. ඊට එහාට ඒ නීතිය ක්‍රියාත්මක නැහැ. ආත්මාධිපත්‍ය ක්‍රියාත්මක වෙනවා මෙලොවින් පරලොවට. ඒ කියන්නේ සත්වයාට මෙලොව ජීවිතයක් පමණක් නොව මේ රැස් කරපු කර්ම විපාක වශයෙන් ඉදිරි ගමනක් පවතිනවා කාම රූප අරූප භවත්‍රයක් ඔස්සේ, භවගාමිත්වයක්. මේ භවගාමිත්වය එකට වඩා එකක් හොඳ වුණාට ඇතුළතින් බැලුවොත් එහෙම. දැන් පව දුගති, පින සුගතිගාමී, ධානය බඹලෝගාමී. ඒවා එකට වඩා එකක් හොඳ වුණාට ඇතුළේ මොකද්ද තියෙන්නේ? මම දකිනවා මෙන්න මෙහෙම. දැන් අපායේ උපත ලැබුවානේ, දෙවියන් වශයෙන් උපත ලැබුවානේ, බඹලෝ උපත ලැබුවානේ. දුග්ගතින් උප්පජ්ජති, සුග්ගතින් උප්පජ්ජති, බ්‍රහ්ම සහවිතං උප්පජ්ජති. දැන් බලන්න වච්චගත සූත්‍රයේ සඳහන් බුද්ධ දේශනා පාඨය. ස උපාදානස්සකෝහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමි. මේ සත්වයාට උපාදාන සහිත වූ විට උත්පත්ති පනවනවා. දැන් ඔබට පේනවද පව නරක වුණාට පවේ තව අමතර නරකක් තියෙන උපාදානය කියලා. පින හොඳ වුණාට ඒකේ හොඳ විපාක හොඳ වුණාට ඒකේ නරකක් තියෙනවා ඇතුළත හැංගිලා උපාදානය කියලා. ධානය ඊට වඩා හොඳ වුණාට ඒක ඇතුළත තියෙන උපාදානය. ඒසා උපාදානයෙන් නේද උත්පත්ති ලැබලා තියෙන්නේ. හොඳයි, මේ උත්පත්ති සඳහා බලපාපු සංඛාර මොනවද? බාහිර වස්තුද? කාය වචී මනෝ සංඛාරද? එහෙමත් කියන බණ තියෙනවා රටේ. නමුත් පරිවිමර්ශන සූත්‍රයට අනුව එහෙම ගන්න බෑ. ඒකේ මේ
මේ තුන්ගොල්ලගේම පැවැත්ම සඳහා මූලික වෙන අවිද්‍යාවක් තියෙනවා. අවිද්‍යාගතෝ යම් භික්ඛවේ පුරුෂ පුද්ගලෝ. පුරුෂ කිව් පමණින් පුරුෂයින් විතරක් එකෙන් ගන්න නැහැ බුදුරජාණන් වහන්සේ. ස්ත්‍රීනුත් ආйти ඕන කෙනෙක්. අවිද්‍යාගත වීමක් තුළ ඉන්නේ. අන්න දැන් අර අපාගත වීමේ පැත්ත සඳහන් කරනවා අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති. ඒකෙත් අபிසංකාර කියන පදේ තියෙනවා. පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති කාමසුගතිය යන පැත්තට ඒකෙත් අபிසංකාර කියන පදේ තියෙනවා. ආනිජ්ජං චේ අபிසංකාරං අபிසංකරෝති ඒකෙත් තියෙනවා අபிසංකාර කියන පදේ. දැන් අර පවතුල පිනතුල ධානය තුළ එකට වඩා එකක් හොඳ වුණාට ඇතුලේ තියෙනවා උපාදානය නම් වූ වරද කියලා මම කියවා නේද? දැන් මේ අවිජ්ජාගතෝ යම් භික්ඛවේ කියන එකේ තේරුම මොකද්ද? අර ආර්ය සම්මාදිට්ඨියට පැමිණෙන්නට පෙර පුද්ගලයා පව් එක් රැස් කළත් පවේ විපාකයේ අවිද්‍යාපච්චය සංඛාරා. පින් එක් රැස් කළත් මරණින් එහා පැත්තට විනය විපාකයේ අවිද්‍යාපච්චය සංඛාරා. ධාන කුසල එක් රැස් කළත් ජීවිතෙන් එහා පැත්තට විපාකයේ අවිද්‍යාපච්චය සංඛාරා. දැන් මට කවුරු හරි කියන්න අවිද්‍යාපච්චය සංඛාරා කුසලද අකුසලද කියලා? එහෙමයි බුදු සමය ඉගැන්වීම් කිසි බලන්න ඕන. එහෙනම් ස උපාදානස්ස කෝහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමි. උපාදාන සහිත කෙනාට උත්පත්ති පනවන, උපාදාන නැතුවම උත්පත්ති පනවන්නේ. දැන් සරියුත් මහරහතන් වහන්සේම උදම්මනුවයි කියලා තියෙන සිත උපාදානෙන් මිදුණි. සිත උපාදානෙන් මුදවා ගැනීම මුල් කොටගත් දහමක් තියෙනවා බුදු සමයේ. නමුත් සිත උපාදානය කරගත්ත ගමනක් තියෙනවා අතර ගමනේ. එබැවින් මේ ආරි සත්‍යයේ පාපය උපාදානයයි කියලා මම කිව්වොත් දැන් ධර්මයේ දන්නා බැවින් පවු නොකරන බව කියන එකේ තේරුම නම් ධර්මයේ සරණෙන් පව නැමැති උපාදානෙන් මිදෙන්න ඕනේ. උපාදානය කොහෙද තියෙන්නේ? පොතේද? ඔබේ උපාදානය අම්මා තාත්තා ළඟද ගුරුවරයෙක් ළඟද තියෙන්නේ? ඔබේ උපාදානය ඔබ ළඟ, ඔබේ උපාදානය ඔබේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල. අන්නෙම හොයාන යන්න වෙනවා. බුදුවරු පැහැදිලි කර පරිදි සංසාර දුක් ගෙනත් දෙන්නා වූ පාපය. දැන් මේ පාපයෙන් මිදෙන්න තමයි බුදුරජාණන් වහන්සේ ලෝට පහළ වෙලා මේ සුපිරි ධර්මයක් දේශනා කළේ. එහෙනම් ලෝකාධිපත්‍ය හරහා ටිකක් හොඳ වුණ, ආත්මාධිපත්‍ය හඳා තව ටිකක් හොඳ වුණ අය සඳහා සුපිරි හොඳ මිනිසුන් බවට පත්වීම සඳහා ධම්මාධිපත්‍ය තම තමන් වළංගු කරගන්න ඕන ප්‍රඥාවන්තයෝ සියලු දෙනා නෙවෙයි. ඒ ගමනේදී අපට අත්තාධිපත්‍ය ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ, ලෝකාධිපත්‍ය ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ඒ සංවර ප්‍රතිපදාවල් අනිත් අයට තියෙන්න ඕන. යම් මට්ටමක හොඳයිනේ. නමුත් ඊට එහාට සාමාන්‍යයෙන් ඉතින් අනුරාධපුර සංස්කෘතිය තුළ මම දකිනවා වන්දනා කරන්න ගියාම සලපතල මළුව, වැලි මළුව, තව මළුවක්, මළු 3ක් තියෙනවා. උඩ මළුව, පල්ලෙහා මළුව ඈතයි, වැලි මළුව ඊට ටිකක් ළඟයි. ඒ වුණාට චෛත්‍ය ස්පර්ශ කරන්න ඕන නම් ඉහළ මළුවට යන්න ඕන. මේවා චෛත්‍යයට ආසන්නයේ තමයි කැලේ නෙමෙයි මළු 3ම තියෙන්නේ. නමුත් වඩා හොඳ සුපිරි මළුව තියෙන උඩ මළුවේනේ. සලපතල මළුව. ඒ හින්දා ලෝකෙට තරමක් හොඳයි ලෝකාධිපත්‍ය. ඊට වඩා හොඳයි ආත්මාධිපත්‍ය. ඊටත් වඩා හොඳයි ධම්මාධිපත්‍ය. අරවා පුද්ගලයෝ වශයෙන් රටේ නීතියට ගරු කිරීමක් වශයෙන් පවට බයයි. මෙතන ධර්මයේ දැන ගැනීමෙන් පවු නොකරන බව කියන එකේ තේරුම එහෙමනම් ධර්මයේ තුලින් උපාදානය නැමැති පාපය නොකරන බව. ඔන්න පවු නොකිරීම. දැන් මේක බණ අහලා මේ පාපය තමන් අතින් වෙන බව දන්නෙත් නැහැ. පෘථග්ජන පුද්ගලයා. ඒ නිසා ඔහුට මිදෙන්න ඕනකමකුත් නැහැ. නමුත් තේරුම් ගත්තාම මේක තේරුම් ගන්න පුළුවන් බුද්ධෝත්පාදයේ මිනිසුන්ට අනුගමනය කරන්න පුළුවන් නම් මිනිසුන්ට පමණයි කියන සීමාවට එන්න වෙනවා. ඇයි මම එහෙම කියන්නේ?
නෑ රටේ තොටේ ආගම් තියෙනවා, දේශනා තියෙනවා, දිවි ලෝකෙ ගිනුත් නිවන් දකින්න පුළුවන්ලු. මට ඉතින් තේරෙන්නේ නැති දේවල්. ඇයි? ඉතින් මේ චක්කුණා සංවරෝ සාදු සෝතේන සංවරෝ කියලා අධ්‍යාත්මික ආයතන 6ක් තියෙනවානේ. පස්තරයෙන් පංචකාමයේ, මනෝද්වාරයෙන් මනෝකාමයේ. පස්දරක් තියෙන නිසා අපිට පස්දරෙන් වෙහසුනහම නිින්ද ගිහින් මනෝද්වාරයකට වැටෙනවා. ඒ අපිට ඝනකයක් තියෙන නිසානේ. මට තේරෙන්නේ නැහැ මනෝද්වාරිකව ඉන්න දෙවියන්ට නිින්දක් සහ මෙහෙ ලෝකෙ දෙකක් තියෙනවද කියලා. මොකද උන්ට මෙහාට එන්න ලෝකයක් වෙනවා. උන් ඉන්නෙම පංචද්වාරික මනෝලෝකයක. අපේ මනෝලෝකයේ කල්පනා තියෙන තුරු අපට සතිපට්ඨානෙ වඩන්න පුළුවන්. නිින්ද ගියාම වඩන්න බෑ. එහෙනම් මනෝලෝකෙට සතිපට්ඨානෙ ගෙනියන්න අපට නිින්දෙන් බැරි නම් දෙවියෝ කොහොමද ඒක කරන්නේ? ඒ අපි වගේ කියලා හිතන් ඉන්නේ නේද දෙවියෝ? බුදුරජාණන් වහන්සේ වදාළ යම් යම් කරුණු උපයෝගී කරගන්න. ඇයි බඹලව දුෂ්ටක්ෂණයක් කීවේ? බුදුන්ගෙන් ධර්මයෙන් වැඩ ගන්න බැරි නිසා. ඇයි දෙවියන්ට මනුස්ස ලෝකෙට ඇවිදින් සද්ධර්මය නම් මරාව පිහිටන එක සුගතිගාමීව කියලා දෙවියන්ට වදාලේ? ඒ බැරි නිසා නේද? පුළුවන් නම් ඒ වගේම ඇයි උන්වහන්සේ කාලේ දීපේ දිසේ කුලේ මව් බලලා මනුස්ස ලෝකෙ ඉපදුනේ මව් කුසක? දිව්‍ය ලෝකෙ උපදින්න බැරි ඇයි ඇයට බන කියන්නේ? අපි මේවා පැටලිලා නේද ඉන්නේ? ඇයි බුදුරජාණන් වහන්සේ මේ වැදගත් වටිනාකම දුන්නේ? මනුස්ස පටිලාභෝච සද්ධම්මස්සත දේශනා අලං වායමිතුන් තත්ත. මනුස්ස ප්‍රතිලාභය ලැබ සදහම් හමු වූ පමණක් උනෝතින් පමණක් උත්සාහ කිරීම සුදුසුයි. ඔබට ඒ අවස්ථාව ලැබෙනවා. අනිත් කාටවත් මේ විශ්වයේ අවස්ථාව නැහැ. ඔබ කවුද කියපු දෙයකට රැවටිලා සීනමාවෙන් ඉන්නවා වෙන තැනක ගිහින් මේක කරන්න. බල්ලා බෙදුරු කන්නෙත් නැහැ, ගොනාට කන්න දෙන්නෙත් නැහැ. කරන්න පුළුවන් අය කරන්නෙත් නැහැ, අනිත් අය කරන්නත් බෑ. ඒ නිසා අපි මේ පෙරම් පුරාගෙන දියුණු කරගෙන ආපු සසර ගමනේදී මේ ලබාගත් තැන තියෙන වටිනාකම තවම දන්නේ නැහැ. මම ඉතින් මේකට සරල උදාහරණයක් කියනවා දරුවොත් අහන හින්දා තේරෙන්න. අලියා දන්නේ නැහනේ අලියා කොච්චර ලොකුද කියලා. ඔය කැලෙන් ගෙනත් අහීලා කරගත්තාම පුංචි මිනිස්සෙක් පිටිපස්සෙන් යන්නේ. අතේ තියෙන හෙන්ඩුවකුයි කෝටුවකුයි විතරයි. සාමාන්‍යයෙන් ගණන් හදලා බැලුවොත් එහෙම අලියාගෙන් 10000න් එකක් විතර තමයි කෝටුව. 1000න් එකක් විතර තමයි හෙන්ඩුව. 100න් එකක් විතර තමයි මිනිස්සයා. තරම දන්නවා නම් මේ කෝටුවට හරි හෙන්ඩුවට හරි මේ මිනිස්සයාට හරි මට කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා තුන් දෙනාම කැලේට සික්කලා යන්නේ නැද්ද කැලේට? නෑ බයයි. ඒ බය මොකක් නිසාද? තරම දන්නේ නැති නිසා. අලියාගේ තරම අලියා දන්නේ නැහැ. ඊට වඩා මිනිස්සයයි හෙන්ඩුවයි කෝටුවයි ලොකුයි කියලා හිතෙනවා. මේ බුද්ධෝත්පාදේ උපන් මිනිස්සයා Tamanගේ manussත්කමේ තරම මෙතනින් මීට වඩා සුපිරි මිනිස් දිවයකට යන්න පුළුවන්. මෙතනින් මේ භව ගමන නැවති චක්‍රය කඩන්න පුළුවන්. ඒකටයි බුද්ධෝත්පාදය සදහම් හමුවීම. මනුස්ස පටිලාභය සදහම් හමුවීම නම් මේක වැදගත් කළේ ඇයි? නැවත හිතන්න මම කියන්නේ. ඔය තව තැනක කොහේ හරි ගිහින් පුළුවනි නම් මේ බුද්ධ වචනේ වරදින්න ඕන. බුද්ධ වචන වරද්දන්න යන්න එපා කවුරුත්. Taman වැරදි බව පිළිගන්න. අලං වායමිතුන් තත්ත ඒ සඳහා උත්සාහ කිරීම සුදුසුයි. මනුස්ස ප්‍රතිලාභය ලැබූ හැමෝටමත් බෑ. අර ආත්මාධිපත්‍යයට බෑ, ලෝකාධිපත්‍යයට බෑ, ධම්මාධිපත්‍යයට මෙන්න ඕන. දැන් මොකද්ද ධර්මය? ධර්මයේ දන්නා බැවින් පවණු කිරීම. දැන් උපාදානයේ පවණං උපාදානෙන් මිදීම, උපාදානයේ පාපේ නම් උපාදානෙන් මිදීම පින නෙමේ කුසලයයි. අකුසලෙන් වෙන්නීමේ කුසලයි. එතකොට උපාදානය අකුසලයයි, උපාදානෙන් වෙන්නීම කුසලයයි. ඔන්නෝමයි මේ අර්ථය ගැඹුරට එන්නේ. දැන් මේක වෙන්නේ මොකෙන්ද? ධර්මයේ සරණින්. එහෙනම් ධර්මයේ නැති තැන උපාදානෙ වේ, ධර්මයේ ඇති විට උපාදානෙ නොවේ. දැන් උපාදානෙ වෙන්නේ කොහෙද? ලංකාවේ කොහේ හරි තැනකද? බෝධියක් ගාවද? නැහැ.
ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ. නැත්නම් අරමුණ තුළ. අන්න අර තව ටිකක් එහාට එන්න වෙනවා. අපේ පුද්ගල විවරණයට එහා ගිය පුද්ගලයා ඇතුළත විවරණයකට එන්න වෙනවා. එතකොට ජීවිතේ වතාවක් නව ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, සිතින් අරමුණෙන් අරමුණට සිදුවන වරදක් උපාදානය කියන්නේ. එනම් උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භවේ. උපාදානයේ අතුරු ජාති මරණ වලින් මිදෙන්න බෑ. අනුපාදා විමුච්ඡanti උපාදානයෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ වලින් මිදෙන්න පුළුවන්. දැන් අජරාමර සංඛ්‍යාත නිර්වාණ සුඛ කියලා කතා කරන එක එහෙනම් උපාදානය තුල නෑ නේද? ඒක උපාදානයෙන් මිදීම තුල පවතින දෙයක්. උපාදානයෙන් මිදීම උපාදානය වෙන මොහොතේ කරන්න ඕන දෙයක්. පස්සේ නෙමෙයි. නමුත් බණ තේරෙන්න ඉස්සලා වුණා උපාදාන ටිකක් තියෙනවා. ඒවට කියන ඇලීම් කියලා. ඒවට කියන උපන් අකුසල් කියලා. ඒවා දුර වෙන්නත් ඕන. නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ උපමාවල පවතින්නේ මේ මොහොතේ අනාගතයක් හදන්න එපා කියන එක. කොහොමද මහා රුක්ක සූත්‍රයේ උපමාවට ගන්න අපි? ගහක් කපලා කෑලි කෑලි වලට කපලා ගින්දර දාලා තියෙනවා. දැන් ඉතින් දර අමුද්‍රව්‍ය තියෙන නිසා ඇවිලෙනවා. ඒ දර ටික තියෙන කල්ම ඇවිලෙනවානේ. ඊට පස්සේ මොකද වෙන්නේ? නිවි යන්න ඕන. හොඳයි තව දර දැම්මොත් මේකට දර හරි බබුස්ථාන හරි දැම්මොත් මොකද වෙන්නේ? ඒ ඇවිලෙන ගින්නට පිටු දැමීම පහ දරට තව අමුද්‍රව්‍ය සපයනවා. සපයනවා නම් තව ගින්න බොහෝ කල් ඇවිදිනවනේ. මේ උපමාව කොච්චර සුන්දරද කියලා තේරෙනවද ඔබට? මේකෙන් මොකද්ද මේ කියන්නේ? ඔබ බන තේරෙන විට ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ගත්ත උපාදාන ටිකක් නිසා ඔබට ගැටීමෙන් ලෝභ, දේශ, මොහ ගිනි හට ගන්නවා. ඒ තමයි ගින්න. තවත් මේ අරමුණ ලෝභ, දේශ, මොහ කරන්න ගියොත් ඔබ ගින්නට පිදුරු දානවා. අර ටික නම් ඇවිලිලා නෙවෙයි උපන්න කුසල් දුරු කිරීම කියන සෝවාන් සිත දක්වා ඒ ටික දුරු වෙනවා. නමුත් මේකට එකතු කරන එක තමයි අනාගතයට තැවීම කියලා කියන්නේ. අර දර සහ ගින්දරට දානවා කියන එකෙන් පෙන්නන්නේ දැන් අනාගතයට කරන ආයෝජනයක්. මේ ආයෝජනයේ මූල්‍යමය ආයෝජනයක් නෙමෙයි. පව් හෝ පින් හෝ ධාන ආයෝජනය. පවිනුත් පිනුත් ධානෙත් උපාදානෙත් වල සතර හදනවා කියන එක ලංකාවේ කී දෙනාද තේරුම් ගන්නේ? සතර හදපුවම යන්න වෙනවා. ඉතින් ගියාම බුද්ධෝත්පාදයේ ධර්මයේ මග ඇරෙනවානේ. ඒකට විපාක තිබුණාට. ඒ නිසා සසර හදාගෙන සසරේ ඇවිදලා බුද්ධෝත්පාදයක ධර්මය හමු වෙනකොට එතන පාවිච්චි කරන්න ඕන බුද්ධිමතා සසර හදන්න නෙමේ සසරෙන් මිදෙන්න. ඔය කියන්නේ කවිවලින් අපට ඇති සැපේ සසරින් මිදීමේ කියලා බොහොම කල් ඉඳලා කිව්වට කරන්නේ. අන්න දැන් අපිට එනවා එහෙනම් ධර්මාධිපත්‍ය ධර්මයේ දන්නා බැවින් පවු නොකරන බව කියන එකේ තේරුම සතුන් මරන්නේ නැහැ කියන එක නෙමෙයි. හොරකම් කරන්නේ නැහැ කියන එක නෙමෙයි. අරමුණ තුල ධර්මයේ පාවිච්චි කිරීමෙන් උපාදානෙන් මිදෙන එකට තමයි මේ ධර්මයේ දන්නා බැවින් පවු නොකිරීම කියලා කියන්නේ. අරමුණ තුල. එතෙම අරමුණ තුල උපාදානය වෙන හැටි පෙන්නලා නැද්ද ත්‍රිපිටකේ? අපෝ සූත්‍ර 100 ගණනක තියෙන එකක නෙමෙයි. ඔය සංගතනය ගත්තාම කන්දක වර්ගයේ සලාගතත් නැවත නැවතත් ඒකම පෙන්නනවා. ඒ පෙන්නන එක ඊතලයක් හෙවත් මාර්ගයේ වශයෙන් අරගෙන ඔබ ළඟ සිදුවෙන හැටි තේරුම් ගන්න. ඇහැට පෙනෙන්නේ නැහැ. මෙහෙම වෙනවද කියලා බලන්න. මා දකින ආකාරයට නම් ඔබේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල දොරවල් 6න්ම මේක වෙනවා. ඒ නිසා රූප උපාදානයේ, ශබ්ද උපාදානයේ, ගන්ධ උපාදානයේ, රස උපාදානයේ, පොට්ටබ්බ උපාදානයේ හේවත් රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා වලින් ඔබ හතරට බැඳෙනවා. දැන් තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං නේද? මේ බැඳෙන මොහොත ඔබට බැරිද මිදෙන මොහොත බවට පත් කරගන්න? අන්න බුද්ධ අවවාදේ. බැඳෙන මොහොතට පමාව කියනවා. ඒ මොහොත ගැලවෙන්න පාවිච්චි කරනට නොපමාව කියනවා. බැඳෙන මොහොත පමාව කියනවා. ඒක ගැලවෙන්න පාවිච්චි කරනකොට ධර්මයේ සරණින් දුකින් පව් නොකිරීම කියලා කියනවා. පව් කිරීම නොකිරීම අපි හොයාගනිමු. මේ පව මේ මම පෙන්වන්න හදන පව හොයාගනිමු අපි. කොහොමද ත්‍රිපිටකයේ දහම් පෙළවල් පවතින්නේ?
ඇස කන නාසය දිවකය නම් මුද්‍රවල් 6ම මුල් කොටගෙන මේක පවතිනවා එකකින් කිව්වහම තේරුම් ගන්න ඕන. ඔබට ඉදිරියෙන් තියෙන රූපයක් ශබ්දයක් ගන්ධයක් හමුවේදී ඔබේ සිතේ සිදුවෙන ක්‍රියාකාරීත්වය ඔබ ඒක හිතලා නැහැ කවදාවත්. මේක කරුණු තුනක එකතුවෙන් පළවෙනි චෛතසිකය හට ගන්නවා. කරුණු තුනම චෛතසික නෙමෙයි මතක තියාගන්න. එක කරුණක් ඇසට කනට ලබා දී තිබෙන්නා වූ ජීවී බව හෙවත් අරමුණු ගැනීමේ හැකියාව ප්‍රසාදය. ඒක මත පතිත වෙන්නා වූ බාහිර වස්තුවක සෙවණැල්ල රූපයක නම් සෙවණැල්ලක ශබ්දේ නම් ශබ්ද රූපය එතන පතිත වෙනවා. ඒකට ගෝචර රූපය කියනවා. මේක හඳුනා ගන්න පහළ වෙන චෛතසිකය චක්කු විඥානය සෝත විඥානය. මේ තුනම චෛතසිකය. එතකොට තින්නම් සංගති පස්සෝ පස්ස චෛතසිකය එතන පහළ වෙන්නේ. ඇසෙත් කනෙත් නාසයෙත් දිවෙත් කයෙත් තින්නම් සංගති පස්සෝ. ස්පර්ශ වුණාම ඉතින් ඊට පස්සේ ගන්ධද සුවඳද රහද තිත්තද අතුරද මිතුරද ආදී වශයෙන් මේකට අදාළ ඔබට අදාළ වින්දනයක්. පස්ස ස්පර්ශය විඳීමට පත්‍ය වේ. පස්සපච්චා වේදනා. වේදනාවේ වර්ගීකරණය කැමැති අකමැති ඇලෙන ගැටෙන මස් වලින් වර්ගීකරණයේදී වේදනාපච්චා තණ්හා. දැන් ඇහේ නම් රූප තණ්හා, කනේ නම් ශබ්ද තණ්හා, නාසයේ නම් ගන්ධ තණ්හා, දිවේ නම් රස තණ්හා. එතකොට ඒවා මොනවද? වස්තුද? නෑ. රූප නැමැති අරමුණට, ශබ්ද නැමැති අරමුණට, ගන්ධ අරමුණට ඇලීමට තමයි රූප තණ්හා කියන්නේ. තණ්හා වෙලා නතර වෙන්නේ නැහැ. පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන. අන්න පාපේ. උපාදානපච්චා භව. ඔන්න හැංගුණා සසර දුක් විපාගෙනක් දෙන්න. චිත්තාභ්‍යන්තරගත වුණා. අනුසේති වුණා. මෙන්න මේ තණ්හා උපාදාන භව අනුසේති නැත්නම් අවිද්‍යා සංකාරයේ පාපයයි. ඔන්න ආරි සත්‍ය පාපය. දැන් භවපච්චා ජාතිනේ. එම් පවෙන් ජාති, පිනෙන් ජාති, ධානයෙන් ජාති. කෝ ජාති නතර වෙලා නැහැ එකකින්වත්. අන්න පාපේ වශයෙන් දකින්න කියලා බුදුන් වහන්සේ වදාරණ එක මෙතන තේරුම් ගන්න. පවේ හෝ පිනේ හෝ ධානයේ හෝ ඇසේ හෝ කනේ හෝ නාසයේ මොකද මේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ රස පට තණ්හා, පොට්ටබ්බ තණ්හා, උපාදාන භව. මෙන්න මේ සිද්ධියටයි අවිද්‍යා සංකාර කියලා කියන්නේ. ඉස්සරහා අතීත ජීවිතේ හොයන්න යන්න එපා. දැන් මේක වෙනවා. අවිද්‍යා සංකාරය. අන්න අවිද්‍යා සංකාරය මම පාපේ කියන්නේ ඒකයි. අවිද්‍යාපත්‍ය සංඛාරා පාපේ කියන්නේ ඒකයි මම. තණ්හා උපාදාන භවවලටම නමක් අවිද්‍යා සංඛාරා. දැන් මේක වෙන්න නොදෙනවා නම් අන්න ධර්මයේ දන්නා බැවින් කියන එකේ තේරුම මේ තණ්හා උපාදාන භව මගේ මම මගේ ආත්මකට ගැනීම හේවත් සංස්කාරයේ නිත්‍ය සුඛාත්මකට ගැනීමෙන් වෙන දෙයක්. හැබැයි පංච උපාදානස්කන්ධය අනිත්‍ය අනාත්ම වශයෙන් බලනවා නම් උපාදාන නොවි අවසන් වෙනවා. එතකොට ධර්මය අනිත්‍ය අනාත්ම නේද? අනිත්‍ය අනාත්ම වශයෙන් බැලීමේදී නොඅනුපාදානස්ස. උපාදා පරිත්තස්සනං චෝබික් වේදේ සිස්සාමේ උපාදානයෙන් තැවුල දේශනා කරමි. උපාදාන නැත්තම් නොතැවුල දේශනා කරමි. උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භවේ ජාති මරණ ගෙනත් දෙන්නේ උපාදානය තුළ. හින්දා බියක් වශයෙන් දකින්න අනුපාදා විමුච්ඡන්ති. උපාදානයෙන් මිදෙන්න පුළුවන්, ජාති මරණ නැහැ. දැන් හරිද? උපාදානයේ පාපය උපාදාන මිදීම කුසලයයි. දැන් තේරුණාද භාවනාව? මෙන්න මේ වැඩේ කරන්න භාවනාව. මෙන්න මේක කරන්න සිහිය. ඇහි කනේ නාසයේ දිවේ කය ඕන තැනකට මේ සිහිය ගන්න වෙනවා. අර පරණ පාරේ යන්න රොදී නවත්තන්න. කරන හැටි තියෙනවා ත්‍රිපිටකයේ. දැන් මේ මොන අනිත්‍යද? වතු පිටි වල, ඉඩකඩම් වල, හරක බාන වල, කෙස් වල, ලොම් වල, මල් වල අනිත්‍යද මේ? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. පංචස්කන්ධය අල්ලා ගැනීමෙන් නිත්‍ය සුඛ ආත්ම වී හේතු ඉතුරු වේ. පංචස්කන්ධය අල්ලා නොගැනීමට අනිත්‍ය අනාත්ම කියලා ලැබෙනවා. එතකොට අනාගත ඵල උපදින්න හේතු ඉතුරු නොවි අවසන් වේ. පව් සිද්ධ නොවේ.
පාපයෙන් වෙන් වෙනවා. දැන් මොකද්ද මෙතන ධර්මය? අන සසර දුක හදන්නේ තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා තණ්හා නැත්නම් උපාදාන නැහැ උපාදත් නම් භව නැහැ නැත්නම් ජාති නැහැ. දැන් ඒක නේද ධර්මය? අනිත්‍ය නේද ධර්මය? අනිත්‍ය නම් වූ ධර්මයේ සරණින් මම ස්කන්ධ පංචකේ උපාදාන නොකර අවසන් කරගනිමි. පංචස්කන්ධේ නිරෝධය දකිමි. දැක්කද ධම්මන්තරණං ගච්ඡාමි? දැක්කද භාවනාව? දැක්කද විදර්ශනාව? දැක්කද අප්‍රමාදය? දැක්කද පටිසෝතගාමිත්වය? මහා විශාල නුවණක් ඕන නැහැ. විශාල පදවිතානාන්තර සමග උපාධිය ඕන නැහැ. සුනීතට එහෙම එකක් තිබුණේ නැහැනේ. සෝපාකට එහෙම එකක් තිබුණේ නැහැනේ. මේ සිංහල තේරෙනවා නම් මේ පෙන්නන පෙළ තේරුම් ගන්න නුවණ තිබුණොත් ඇති. එහෙම නැත්නම් ඉතින් අර ආණ්ඩුවේ නීතියට රත් වෙලා පව් නීතියට රත් වෙලා හොඳ මිනිස්සෙක් වශයෙන් ඉන්න අපේ තහනමක් නැහැ ඒකට. නමුත් සුපිරි මිනිසෙක් වෙන්න බෑ ඔබට. ඔබට ධර්මයේ සරණ නැහැ. පෘථග්ජන පුද්ගලයා තුළ පවෙන් වැළකුණයි කියලා නීතියට ගරු කරලා කියලා ධර්මයේ සරණ එහෙම නැහැ. අර උපාදානේ නැවති වරද්දෙන් ලෝභ දේශම වැඩිම සිද්ධ වෙනවා. ඒක පව්වල විතරක් නෙමෙයි පින්වලත් සිද්ධ වෙනවා. ලෝභ දේශම කියන එක තියෙන්නේ පව්වල විතරක් නෙමෙයි. උපාදානය තුළ සිදු වෙන දෙයක්. එනිසා බෞද්ධයා කවදා හරි තේරුම් ගන්න බුදු සමයේ ගැඹුර යන මිනිසාගේ වර්තමානයේ උපාදානෙන් මිදීම මුල්කටගත් වර්තමාන සක්‍රිය විය යුතු වර්තමාන මොහොතේ සක්‍රිය යුතු ධර්මපරයයක් මේක. ඒකට කවදාවත් අතීතයක් හෝ අනාගතයක් හම්බ වෙන්නේ නැහැ. වර්තමාන මොහොතේම ක්‍රියාත්මක වෙන්න වෙනවා. එහෙනම් තණ්හා උපාදාන භව විද්‍යා සංකාර කරගන්නා තුල සතිය නැහැ. තණ්හා නැත්නම් උපාදාන නැහැ උපාදාන නැත්නම් භව නැහැ. ඒක කරගන්න පුළුවන් නම් එතෙන්ට යොදන්නේ අකුසලයෙන් වෙන්නේ මේ කුසල චෛසිකය. දැක්කද අකුසලයෙන් වෙන්නේ මේ කුසලයේ තියෙන තැන? අපි පෙළගනිමු බලන්න. සෝතංච පටිච්ච සද්දෝච උප්පජ්ජති සෝත විඥානං තින්නම් සංගති පස්සෝ. කනට නම් කනේ ප්‍රසාදයට බාහිර ශබ්දයක් ඇවිදින් වදිනවා. ප්‍රසාදයේ සෛල නෙමෙයි ශබ්ද රූපත් සෛල නෙමෙයි. දෙකම හඳුනා ගන්න චෛසිකේ තමයි මේක තියෙන්නේ. තින්නම් සංගති පස්ස චෛසිකේ. එම් පස්සපච්චා වේදනා. බල්ලෙක්ද උඩුබිරුවේ නරියෙක්ද උඩුබිරුවේ එහෙම නැත්නම් මිහිරි ගීතයක්ද ගොරවන සද්දද ඒවට දක්වන ප්‍රතිචාර දානවා. අකුණු වලට බය නම් ගෙට රින්ගනවා. බය නැත්තම් නිස්සබ්දව ඉන්නවා. ඒ ප්‍රතිචාර සතාගේ ශබ්ද නෙමෙයි තියෙන්නේ අපි ළඟ තියෙන්නේ. ඒකයි පස්සපච්චා වේදනා අපි හදාගත්ත එකක් කියලා කියන්නේ. වේදනාවට ඇලෙනවට ගැටෙනවට කියන නමක් වේදනාපච්චයා තණ්හා. ඒ ඉස්සර පාර. දැන් ඔන්න ධර්මයේ සරණ කරගන්න හැටි පෙන්නනවා. තස්සා ඒව තණ්හාය. ඇසේනම් රූප තණ්හාව, කනේනම් ශබ්ද තණ්හාව, නාසේනම් ගන්ධ තණ්හාව, දිවේනම් රස තණ්හාව, කයනම් පොට්ටබ්බ තණ්හාව, සිතේනම් ධම්ම තණ්හාව. දැන් භාවනා මධ්‍යස්ථාන හයක් තියෙනවානේ දොරවල් හයේ. අශේෂ විරාග නිරෝධෝ. උපාදාන භව වෙන්න දෙන එකට කියනවා ශේෂ රාග අවශේෂ කියලා. අවශේෂ නොවනවට අශේෂ කියනවා. රාග වෙනුවට නොයල්මට විරාග කියනවා. හේතු ඉතුරු නොවනවට නිරෝධ කියනවා. අර වැඩේම නොකිරීම. දැන් නොකිරීම කියන එක තේරෙනවද ඔබට? කිරීම තණ්හා උපාදාන භව. දැන් ඔය අවේරේණච කියන එකේ නොකිරීමක් නෙපෙන්නන්නේ. නොකරන්නේ කොහොමද? මේ නොකරන හැටි. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය, උපාදාන නිරෝධයෙන් භව නිරෝධය ඇස තුල අරමුණ තුල. දැන් බලන්න. තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා. තණ්හා නැත්නම් උපාදාන නැහැ භව නැහැ විද්‍යා විමුක්ති. දැන් අකුසලයෙන් වෙන් වුණා නේද? දැන් ධර්මයේ දැනගෙන පවු නොකළා නේද? දැක්කද ධම්මාදිපත්‍ය තේරුම? මේවා මෙහෙම කියන්න මාධ්‍යවල බණ 1000ක් කියලා ඇති මම. මාධ්‍ය 10ක. ඇයි? අර පරණ හරමිටි වල නෙල්ලිලා ඉන්නේ. Tamanගේ බුද්ධිය වර්ධනය කරගෙන තේරුම් ගන්නව ඇරුණාම හරමිටි එල්ලිලා ඉඳලා හරියන්නේ නැහැ. දහම් පෙළ කවදත් ත්‍රිපිටකයේ තිබුණා. දහම් පෙළ විවරණය කරගෙන අනුගමනීය ප්‍රතිපදාවට එන තරම් පිරිසිදු කරගන්නයි ඕන.
ආය දහම් පෙළ නිවැරදි කරගන්න ඕනේ නැහැ. ලියන්න කියන්න පාඩම් කරන්න පාඩම් වුණාම ලීව හැකි විභාගයට ලකුණු හම්බ වෙනවා. හැබැයි අනුගමනය කරන්න එහෙම බෑ. හරියටම නිවැරදි කරගන්න ඕන. දැන් උපාදානයේ වීම පාපයයි උපාදානෙන් මිදීම පිනයි නෙමේ කුසලයයි නේද? දැන් මෙතන අධිපති භාවයට යටත් වුනේ මොනේ අධිපති භාවයටද? ධර්මයේ අධිපති භාවයට. දැන් ධම්මං ගච්ඡාමි තියෙන පොතේද? ඇසේ කනේ නාසයේ දිවේ කයේ අරමුණ එන විට මුලා නොවෙන්නට මමත්වෙන් නොගැනීම අල්ලා නොගැනීම අනිත් දුක්ඛ අනාත්මයෙන් බැනීම නැමැති ධර්මයේ මම සරල කරගනිමි. සතරක් හැදෙනවද? සතර නිමා වෙනවද? මෙන්න මෙතෙන්ට එනකොට කෙනෙකුට කවුරුත් කියෝන එකක් දිහා බලන් ඉඳලා ළමයි නලවනකොට නැලින්ද යනවා ගනුන් කියන එකක් කියෝලා ඒවට භාවනා කියන්නේ නෑ. එතකොට ඒවා නිකන් අර උසස් පෙළ බලාපොරොත්තු වෙන අයට මොන්ටිසෝරි උගන්වනවා වගේ වැඩක්. ඉතින් හැමදාම මොන්ටිසෝරි ගිහින් උසස් පෙළ ලියන්න බෑනේ. පන්තියෙන් පන්ති ඉස්සරහට එන්න ඕනනේ. අවුරුදු 18 20 මමත් අපේ ආච්චි අම්මට දාන ගෙනත් දීලා මල් පූජා කරන බුද්ධ ආගමේ ඉන්න ඇති. ඒ ස්වාමීන් වහන්සේලා පින් කරන්න ඕන කියලා නිසා මමත් පුණ්‍ය මාර්ගයේ තෝරාගන්න ඇති. එතන හිටියනම් ඔබට දේශකින් වහන්සේ කෙනෙක් හම්බ වෙන්නේ නැහැ මේ වගේ. නෑ සතර පුරුද්දක් හරි මොකක් හරි නිසා එතනින් එහා පැත්තට පොතපත කියවෙමින් ඊළඟ පියවර එනවා ඉස්සරහට. එහෙම පැවිද්ද තුළ ආපු අවුරුදු 40ක ගමනක් තියෙනවා අපට. ඒක තුළ පවතින ආ වූ සම්ප්‍රදායන් තුළ සපුරිය යුතු සුදුසුකම් අපි සපුරලා තිබෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා ගලපා ගැනීම තුළින් සූත්‍ර දේශනා එකට එකක් ගලපලා වෙන්න ඕන දේ පමාව සහ නොපමාව තේරුම් අරන් ඉන්නවා. ඒක පොතේ තියෙන එකක් හරි ඔරලෝසුවේ තියෙන එකක් හරි නෙමෙයි. මිනිසාගේ අරමුණේ තියෙන එකක්. පමාව පාපයයි. නොපමාව කුසලයයි. දැන් මේකට ධර්මයේ දැනගන්න ඕනනේ. ධර්මයේ දැනගෙන ධර්මයේ ආධිපත්‍යය දෙන්න පතුරවන්න ඕන. දැන් අර පොලිස් ස්ථානාධිපතිතුමාගේ ආධිපත්‍යයන්නේ පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ. නීති ආධිපත්‍යයන්නේ රට ක්‍රියාත්මක වෙන්නේ. මේ ආධිපත්‍යයේදී මොකද වෙන්නේ? අරමුණ උපාදාන නොවි අවසන් වේ. එතකොට පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලුවා. උපාදාන නොවි පංචස්කන්ධය මිය ගියා. උපාදානේ නොවි මේ යාමේදී සසරක් හැදෙන්නේ නැහැ අනාගතයට. අනාගත ඵලයක් වදින්න හේතු තියන්නේ නැහැ. මෙන්න මේ අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොවි අවසන් වීමට තමයි නිරෝධය කියන්නේ. නිරවශේෂ නිරෝධය. අර අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වෙන එක අවශේෂ නිරෝධය. එින්ද පින් සිදුවීමත් පව් සිදුවීමත් ධාන කුසල් සිදුවීමත් තුනම අවශේෂ නිරෝධය. මේ දෙකේදීම අනාගත ඵල උපදින්නට හේතු ඉතුරු නොවන බැවින් පුඤ්ඤ පාප පහිනස්ස කියනවා. ඔබ කතා කරපු අර්ථෙන් පුඤ්ඤ සහ පාප දෙකම අතහැර දැමීම. දැන් එහෙනම් අද වගේ දවසක ධර්මය මේක නම් ධර්මය තුළින් බුදුන් වෙත යන පාර හම්බ වෙනවා. ඉතින් ඔබට දන්තලක් දෙන්න හරි කූඩුවක් හදන්න හරි කොහරි යන්න උනා නම් ඔක හම්බ වෙනවද? එතකොට අර පුණ්‍ය මාර්ගයෙන් ටිකක් සිද්ධ වෙනවාම ඊට එහාට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මට මතකයි පසුගිය කාලවකවානුක කිව්වා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් ගෙදර ඉඳලම දවස ගෙවන්න කියලා. අවදාන ශාසනාවක් තිබුණා. හැබැයි ප්‍රතිපත්ති පූජාවට මුල් පැඳෙනවා කියලා සිල් පෙද්දක් පුරවගෙන ඉඳගෙන ඉන්නවට එහෙම නෙවෙයි. මලක් පහනක් පූජා කරනවට එහෙම නෙවෙයි. මේවා මොනවා කළත් ධර්මයේ දන්නේ නැත්නම් ආමිෂ පූජාව. මෙන්න මේ ධර්මයේ සරණින් කෙලෙස් නසනවට තමයි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම කියන්නේ. එහෙම වෙනවා නම් මොකද වෙන්නේ? මනුස්ස ශරීරය ඉතුරු වෙලා නොමනුස්සකම් මැරෙනවා මිනිස්සුන්ගෙන්. එතකොට ඉතුරු වෙන්නේ මනුස්සකම් නේද? දැන් මේ මනුස්සකම් සෝදාපාලුවට ලක් වූ ලකුණු නේද මේ සමාජය තුළ ප්‍රදර්ශනය වෙන්නේ? ආයතන තුළ, වරාය තුළ, ගුවන් යානා තුළ, නැත්නම් බඩු ලංකාවට ගෙනීම තුළ, ගෙන යාම තුළ, කොන්ත්‍රාත් ගැනීම දීම තුළ ඇතුළතින් ගසා කෑමක් නෙමෙයිද එළියලා තියෙන්නේ හැමතැනදීම. එතකොට මේ මනුස්සකමද නොමනුස්සකමද? ඒ පරාර්ථයේද ආත්මාර්ථයේද? ආත්මාර්ථකාමී මිනිසුන් ඉන්න තුරු රටක් හදන්න බෑ. මිනිසුන් පරාර්ථකාමී වෙන්න ඕන.
ඒක ධර්මයේ සරණින් වෙන දෙයක්. ඔයිට වඩා සම්පත් එතකොට ලැබේවි. ලෝකෙනුත් ලැබේවි, රටටත් ලැබේවි. ඒක එහෙම එකක්. මිනිස්සුන්ගේ හදවත් යහපත් වෙනකොට තමයි ඒව හරියන්නේ. ඒ නිසා අපිට බුදුවරු දේශනා කළා වූ සද්ධර්මයේ ත්‍රිපිටකගතව ඇවිදින් පාරම්පරිකව ඒක ආරක්ෂා වෙලා අපේ වාසනාවට මන්ද විවර වෙමින් පවතිනවා. විවර වුණොත් විවටෝ විරෝචතිනේ නේ. බබලන්නේ විවෘත වුණොත්. හැබැයි බබලන්නේ පොතේ නෙමෙයි අනුගමනය කරන පුද්ගලින්ගේ හදවත් තුළ. නෝ පටිච්චන්නෝ. පටිච්චන්න යෝගයක් තියෙන්න ඇති ආයෙත් තියෙයි. ඒක හැටි එහෙම තමයි. තථාගතයන් වහන්සේම දේශනා කරන්නේ සද්ධර්මයේ විවෘත වුණොත් බබලන වැසුනොත් බබලන්නේ නැහැ. අනුගමන ප්‍රතිපදාව පැහැදිලිවම විවෘත වීම නෙමෙයිද? ඒ වෙනුවට වෙනත් දෙයක් වෙමු වීම යටපත් වීම නෙමෙයිද? මටත් ඔබටත් පවතින බුද්ධ ශාසනය තුළ ගිහි පැවිදි ભેදයෙන්තරව සිල් රැකලා දන් දීලා අනාගත බුදුහාමුදුරුවෝ හම්බ වෙලා නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්න කිව්වේ ධර්ම මාර්ගේ නැති හින්දා නේද? තියෙනවා නම් එදාටත් අදටත් ධර්ම මාර්ගයේ මේකමයි. මේ ධම්මාදිපච්චයමයි. දැන් ධර්මයේ දන්නා නිසා පවු නොකරන බව කියන එකේ තේරුම ස්කන්ධ පංචකයේ අනිදුක්ඛ අනාත්මයෙන් උපාදාන නොවි අවසන් කරන බව. අන්න දහම් සරණ. දැන් සතරෙන් අපායනොත් මෙදෙනවා, අපාගත සත්‍යයේ පාපේ, කාම සුගතිනොත් මෙදෙනවා, බබලෝ පුද්ගලයන් යනොත් මෙදෙනවා. දැන් මෙතෙන්ට ඊට පස්සේ ඔය හමු වෙන තැනටත් ධර්මය කියලා කියනවා. ඒකට මම ධර්මය කියන වචනයවත් දන්න කැමති නැහැ. ඒක බලන්න. ඔය අයින් කරගෙන බලන්න මොකද්ද හම්බ වෙන්නේ කියලා. එබැවින් මේ ආගමික ලෝකේ මැයි මාසය තුළ පූර්ණ හඳ පවතිනා වූ දවස වැදගත්ම දවස් වශයෙන් සලකනු ලබනවා. ඒක බුදුන් වහන්සේට වැදගත්කම ගැන අද කතා කළාට අපට වැදගත් වෙන්නේ අපට වැදගත් දවසක් පත් කරගන්න පුළුවන් නම් ධර්මයේ තේරුම් ගන්න. අපි පහුවදා ඉඳලා හඳේ කලාව බහින කලාවට හැරෙනවා වගේ අපේ කලාව ක්ලේශ ධර්මයන් බහින කලාවට හරව ගන්න පුළුවන්. පටිසෝතගාමි. එබඳු අය ගත කරાવી වගකීම් සහිත ජීවිතේ යුතුයකම් ඉටු කරાવી. නමුත් මොන දේ සිදු වුණත් ඇතුළතින් ඇලීමක් ගැටීමක් නැති සංසුන් ජීවිතයක ගත කරන බව අනිත් අයට පෙනේවි. ඒක තුළින් හඳුනා ගන්න ඕන නිවෙමින් යන අය බව. වෙන පිටින් නම් පෙන්වන්න දෙයක් නැහැ. ඒක තුළින් හඳුනා ගන්න ඔබ වෙනදා ඇලුන ගැටුන තැවුන පශ්චාත්තාප වුණ කාරණා අද ඊතරම් බලපෑමක් නැති බව. ඉදිරියට තවදුරටත් නැති වී යන බව. ඒකට කියනවා දුක්ඛ නිරෝධය. දුක්ඛ නිරෝධගාමි ප්‍රතිපදාව ඔබ යන්නේ. ඔම කරනවා නම් ආය වෙනම චතුස්සත්‍ය හොයන්න යන්න එපා. ওই චතුස්සත්‍ය තමයි අනුගමනය කරන්නේ. අද වගේ දවසක හැමදෙනාම මේ කියන බුදුන් වහන්සේ වදාළ තමා ජයගැනීමේ ප්‍රතිපත්ති පෝදාවට අවධානය යොමු කරනවා නම් ඉතා ඉක්මනින් ප්‍රතිපත්තිකාමී බෞද්ධයන් පිරිසක් සමාජයේ හැදෙනවා. ඒකට කියනවා ධම්මැස පෑදෙනවායි කියලා. ධම්මැස පාදා ගැනීම සඳහා මේ ධර්මානුශාසනාව හේතු වාසනාව වේවායි කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මම අනුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ආරාධනය නැත්නම් ඉල්ලීම පොය දේශනාවක්. පොය දේශනා කියලා කියන්නේ පොය ගැන වැදගත්කම කතා කරනවා කියන එක නෙමෙයි පොය දවසට වෙන්න ඕන දෙයක් කියන එක මම හිතන විදිහට. නැත්නම් දේශකින් වහන්සේලා පොය ගැන දවසම කතා කරાવી. අපි ගැන කතා කරන්න ඕන. පොය දායනල වැදගත් වෙනවා. වැදගත් උනේ ධර්මයේ එළියට ආපු නිසා. අදටත් ධර්මයේ එළියට આવොත් පොය වැදගත් වෙනවා. දායකත්වයේ දරනු ලබන්නේ පද්මිනී විජේතුංග මහත්මිය, චිත්‍රා මහත්මිය සහ මල්කාන්ති මහත්මිය, බෑනාවරු වශයෙන් වරවරු සිවංකා, චතුස්ස, පුලිඳු හා තිසරණී යන මුණුබුරු මිනිබිරියන් හැමගේ සදහැබර අනුග්‍රහක දායකත්වය. අරමුණු අතර කොළඹ 10 පන්සල පාරේ විසූ මීට අවුරුදු 29කට පෙර හා අවුරුදු 28කට පෙර අභාවප්‍රාප්ත වූ අපගේ පියාණන් වන ඒ.එල්. ගලප්පත්ති පියතුමා සහ අලුත්ගේ සිසිලියා වයලට් පෙරේරා මෑණියන් ඇතුළු මිය පරලෝකියා වූ සියලු සංසාරගත ඥාතීන් හා අපවත් වී වදාලා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ගෞරවයෙන් සිහිපත් කොට අවශ්‍ය කෙනෙක් පිනෙන් යැපෙන තැනක වෙත්තම් මේ පුණ්‍ය කර්මයේ පින් අනුමෝදන් වීම ඔවුන්ට නිර්වාණ මාර්ගයේ පෑදීමට හේතු ආසනාව වේවායි ප්‍රාර්ථනා කිරීම. ඒ පිනින් නිවන් ලැබේවා කියලා හැම නෙමෙයි හරිද?
ගෞරවනීය දේශකයන් වහන්සේටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවා කියලා මේ ධර්මාවබෝධ මේ දේශනා පත්‍රිකාවේ හැමදාම තියෙනවා. මෙහෙම හිතන්න පුරුදු වෙන්න. ගෞතම බුදුන් වහන්සේ පහළ වුණා. එහෙනම් ආය සම්මා සම්බෝධිය අපට නැහැ. තෙරවාදී ගන්නේ මට පසේ බුදුරු පහළ වෙන්නේ බුද්ධෝත්පාදයක් නෙමෙයි අබුද්ධෝත්පාදයක. එහෙනම් තුන්තරා බෝධියෙන් දෙකක්ම අපට නැහැ නේද? සම්මා සම්බෝධියත් නැහැ අර පස්චව බෝධියත් නැහැ. සම්මා සම්බෝධිය ප්‍රාර්ථනා කරන්න සක්කාය දිට්ඨිය කඩා ගන්න නැතුව අනාගත බුදු සාසනයකට යන්න වෙනවා. මෙච්චර බණ කියන්න ඕනේ ඒකට. ඒ නිසා අපට ඉතුරු වෙලා තියෙන්නේ අරහන්ත බෝධිය විතරයි. ඒකෙන් හම්බ වෙන්නේත් බුදුන්ට ලොකු නිවනක්, රහතුන් වහන්සේලාට පුංචි නිවනක්, පස්සේ බුදුන්ට වෙනම නිවනක් නෙමෙයි. ඔක්කොටම තේසං ූප සමෝ සුකෝ. අර සංඛාරයන්ගේ සංසිඳීමේ සැපේමයි හම්බ වෙන්නේ. ඒ නිසා ප්‍රාර්ථනීය බෝධියකින්ගෙන පදේ අයින් කරලා මේ ගෞතම සාසනය තුළ ඔබ අරහන්ත බෝධියෙන් දුක්ඛ නිරෝධය ප්‍රාර්ථනා කරන්නෙක් කරවන්නෙක් බවට පත් වෙන්න. ධර්ම දේශනා කරවා ගත්තා, ධර්ම ශ්‍රවණය කළා, සිද්ධ කරගත්තා වූ ආනිසංසයන් මත පිළිලා පරලොස්සපත් ඥාති වර්ගය ගෞරවයෙන් සිහිපත් කරන්න සාන්දයන් වහන්සේලා ප්‍රමුඛ යමෙක් පිනින් යැපෙන අය ඔබේ නමින් සිටී නම් ඒ හැම දෙනා පින් අනුමෝදන් කරන ඒ ජීවිතය සුවපත් කරගනිත්වා. එතනින් සතර ගමන කෙලවර වෙන්නේ මතු උපදින ජීවිතයේ මිනිසත් බව ලබා බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලබා ධර්මයේ සරණ තේරුම් ගන්නට ලැබීම තුළින් අනුගමනීය ප්‍රතිපදාවක් තුළ වුන්ට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව සාක්ෂාත් කර ගන්නට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බාතුන් වශයෙන් කටයුතු කළා ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කළා ඔබ හැම දිනාටමත් මේ ආනිසංසයන්ට වඩා අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව පිණිස සහ දීර්ඝායු සැප සම්පත් පිණිස හේතු වේවා. යන්නේන ගමන් බිමන්ද රැකියාදී කටයුතු යහපත් අනාගත බලාපොරොත්තු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. රෝග පීඩාවක් වෙත්නම් ආව වේවා. අලුතින් රෝග පීඩාවකටපත් නොවේවා. සමස්ත සමාජයේටම ඊතා ඉක්මනින් මේ රෝගෙන් අත මිදෙන්න අවශ්‍ය විනයගාරක ක්‍රියාමාර්ගයේ ගන්ට සිත් පෑදේවා. නිකන් හම්බ වෙන්නේ නැහැ ප්‍රාර්ථනා කළාට. ඒ තුළ ඔබ හැම දිනාටත් මේ ගෞතම සසන තුළ සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සුවය සැනසීමට හිමිකම් කියන්ටත් මේ ධර්ම දානයේ හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සබ්බීතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම ප්‍රතිපත්ති පූජාවෙන් පුදන්ට අවශ්‍ය ධම්මැස පෑදෙන සුබ වෙසක් මංගල්‍යයක්ම වේවා. දේශක්ඛයෝ නිබ්බානං